समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अत्तानंचे पियं जन्या रक्खेयनं सुरक्षितं तिन्नमन्य तरं यामं पटिजग्गेय पंडितोति बौद्ध्या नालिकावे अध्यक्ष दुरंदर बोरलंदी वज्रज्ञान स्वामींद्रයන් වහන්සේ එවැගේම මේ අවස්ථාවට වැඩම අවදාළ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අනුරුද්ධ හාමුදුරුවෝ පඬිත සුමනරත්න හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරුවනින් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න SAP පෙරේරා මැතිතුමන් श्रीमती चंद्रलता मेतिनिय ඇතුළු කාරුණික පින්වත්නි අද श्रीमती चंद्रलता මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද සිද්ධ කරන්න තමන්ගේ දරුවෝ සිව් දෙනා ඒ වගේ මේ දරුවන්ගේ සහකරු සහකාරියන් ඥාති හිතයිශීන් එකතු වෙලා විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න සූදානම් කරගත්තා. ඒ ධර්ම දේශනාව බෞද්ධ නාලිකාවේ සේවය කරන අපේ ගුරුගේ මහත්මයා සමිත ගුරුගේ එතුමාගේ ආරාධනාව පිට බෞද්ධ නාලිකාව ඉදිරියේදී ප්‍රචාරය කරන්නටත් බලාපොරොත්තු වෙනවා. බොහෝ දිනෙකට ධර්ම ශ්‍රවණය සඳහා අවකාශ සලසා දෙමින්. ඒ නිසා අම්මගේ ජන්මදිනය මහා පින්කමක් බවට පත් වෙනවා ධර්ම දානමය පින්කමකින්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම දානයකටම වඩා ධර්ම දානය උසස් කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඇයි ඒ? ඉන්නතුනේ මේ ලෝකේ ධර්මයේ තියෙන තැන්වල තියෙන සැනසෙල්ලත් ධර්මයේ නැති තැන්වල තියෙන වේදනාව කටුකත්වය දුක්ගින්දරවල් දිහා බලන්න. ධර්මයේ නැති තැන අධර්මයේ ඇති තැන මහ පුදුම කනස්සල්ලක් මිනි මැරුම් සත්ව ඝාතන බිලි පූජා මේ සියල්ල තියෙන එතන. ඒ නිසා ධර්මය සියල්ලටම ඉහළින් තියෙනවා. ඒ නිසා ලෞතර අමාමේනී බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය තමයි මේ ලෝකේ සිසිල් කරන එකම දහම. අනිත් ආගම් දහම් සාමය සංහිඳියාව ගැන කතා කරනවා කියලා කිව්වට ඒ අයගේ අවස්ථාව අවසාන වශයෙන් ඒගොල්ලෝ ලෝකේ සංහිඳියාව සාමයේ තියෙන තැන කියලා සලකන්නේ අනිත් සියලු ආගම් අවසන් වෙච්ච තැන. ඔවුන් පමණක් ඉතුරු වෙච්ච තැන. හැබැයි ඔවුන් පමණක් ඉතුරු වුණාට පස්සේ ඒ වගේ ඒ නිකාය අතර ගැටුම් ඇති වෙලා ඒ කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙලා අවසාන වශයෙන් මිනිස්සු
සැනසෙල්ලක් නොලබාම සැනසෙල්ලයි කියා ගන්නා වූ ආගම් නිසාම විනාශ වෙන තැනකටයි තල්ලු වෙමින් යන්නේ. ඒ නිසා අමාමේනී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුලින් අපි ආශිර්වාදේ සලසා ගනිමු. ඒ අපේ ජීවිතවලට එකතු කරගෙන අපි මෙලව පරලෝ සුවපත් කරගන්නට කටයුතු කරමු. අපට මේ උතුම් ධර්ම ශ්‍රවණයේ පින විශේෂයෙන් ආදරණීය මෑණියන් ශ්‍රීමති චන්ද්‍රලතා මහත්මියට ආශිර්වාද පිණිස වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ඔබතුමිය නමින් ඔබතුමා නමින් මිය පරලෝසපත් වුණු පිරිස් PAS චන්ද්‍රලතා මෑණියන්ගේ නමින් මියගිය මහත්මයා නමින් මියගිය කොරතොටගේ පොරලෙන්තින හාමිනේ මෑණියන් සූර්ය ආරච්චිගේ සූට පෙරේරා පියාණන් PA හරිශ්චන්ද්‍ර මාමා කස්තුරි ආරච්චිගේ බේලින් නෝනා නැන්දා ආදි වශයෙන් මියගිය ඥාතීනුත් අනුමෝදන් වෙත්වා. ඒ හැම සසර සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වලා ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. අද මේ ධර්ම දේශනාව සඳහා අපගේ මාතෘකාව බවට පත් වුණේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ කියන මේ ධම්මපදාගත දේශනාව. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අත්තානංචේ පියංජඤ්ඤා තමන්ට ආදරේ නම් තමන්ට ප්‍රිය නම් රක්ඛේයනං සුරක්ඛිතං තමාව සුරක්ෂිතව රැක ගන්න ඕනේ. තමාව රැක ගන්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ ජීවිතේ මුල කාලේ බැරි වුණා නම් මැද කාලේ බැරි වුණා නම් අග කාලේදී හරි තමාව සුරක්ෂිත කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පින්තුනි අපිට කොහොමද රැකෙන්න තියෙන්නේ? මිනිස්සු හිතන ආරක්ෂාව කියන එක තියෙන්නේ කායිකව අනතුරක් නොවි, ලෙඩක් දුකක් නොවි රැකෙන එකයි කියලා. බුදුහාමුදුරුවෝ තමාව රැක්කේ බෝධිසත්වයන් වහන්සේ හැටියට ඇත්තටම ඔය බාහිර ආරක්ෂාවෙන්ද. උන්වහන්සේ ඇතැම් වෙලාවට ඇස් දන් දුන්නා. උන්වහන්සේ හිස දන් දුන්නා. උන්වහන්සේ තමන්ට දෙන්න පුළුවන් හැමදේම දුන්නා. රැක්කද? දුන්නා මිසක්. බලන්නකෝ වෙස්සන්තර ජාතකේ දේවිය දුන්නා. දරුවෝ දුන්නා. රාජ්‍ය දුන්නා. එළියතු දුන්නා. එතකොට උන්වහන්සේ තමාව රකින්න කළේ තමාව රකින්න වැඩද? අපි නම් කරන්නේ රකින්නයි කියලා ඔක්කොම බලාගන්න එකනේ. ආරක්ෂා කරගන්න එකනේ. සස ජාතකයේදී ජීවිතේ දුන්නා. ඒ විතරක් නෙමෙයි සත්‍ය වෙනුවෙන් රසුතු සෝම ජාතක වගේ තැන්වල තමන් ජීවිත පරිත්‍යාග කරනවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ තමා රකින්නවා කියන එකයි අපි තමන් රකින්නවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවානේ. තමන් රකින්නවා කියලා කියන්නේ පින්නතුනි මේ తాවකාලිකව හම්බෙච්ච මේ ශරීරයවත් එහෙමත් නැත්තම් ඒ අපි වටා ගොඩ නැගිච්ච සැප පහසුකම්වත් ගෙවල් දුරවල් යාන වාහන රකින්න එක නෙමෙයි. ඊට වඩා එහා රැකීමක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ආරක්ෂාව මෙලවත් පරලොවත් සසරත් දිනන ආරක්ෂාව. ඒ ආරක්ෂාව කොහොමද කරගන්න ඕන කියන එක අපි හොඳට හිතට ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ළඟට එක දවසක් දෙවි කෙනෙක් ආවා. මේ දෙවියෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා තං ගෝතම පුච්ඡාමි හෝ ඉමං විජටේ ජටං. අන්තෝ ජටා ඇතුළතින් ගැට බහි ජටා පිටතින් ගැට ජටාය ජටිතාපජා මේ සත්ව ප්‍රජාව ගැට වලින් වෙලිලා ඉන්නේ. ඒ නිසා ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගෙන් අහන්නේ කෝ ඉමං විජටේ ජටං කවුද මේ ගැට ලියන්නේ? මේ ගැට කියන්නේ මොනවද? ගැට කියලා කියන්නේ පින්නතුනේ
මේ සංසාරගතව අභ්‍යන්තර බාහිරව ගොඩනැගෙන ගැටලු. එකක් තමයි තමන්ගේ කෙලෙස් ගැට. ඒ අනිත් පැත්තෙන් ගත්තාම කෙලෙස් ගැට එක්කම අපි සමාජ යුතුයකම් ප්‍රශ්න අපිට එළඹෙන නොයෙක් ආකාරයේ බාහිර ගැටලු වලින් යුක්ත වෙලා ඉන්නවා. මේ අභ්‍යන්තර බාහිර ගැටලු මේ සියල්ලම නිදහස් වෙන්න නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජිතේ ජටං සපඤ්ඤෝ නරෝ ප්‍රඥාවන්ත පුද්ගලයා සීලේ පතිට්ඨාය සීලේක පිහිටා සිට චිත්තං පඤ්ඤංච භාවයං සිතත් ප්‍රඥාවත් වඩනවා ආතාපි කෙලස් තවන වීර්යයෙන් යුක්ත නිපකෝ දක්ෂ භික්ඛු කියලා කියන්නේ මෙතන සංසාරේ භයං ඉක්ඛතිති භික්ඛු සංසාරයට බය වෙන කෙනා සසර බය දකින කෙනා එතන භික්ෂුව කියන අර්ථයට වඩා කෙලස් තවන වීරයෙන් යුක්ත යෝගාවචරය ඉමං ජටං විජිතේ මේ සමස්ත සසර දුක් කන්ද නිමා කරනවා කියලා පෙන්නනවා. ඒස අපි නතුනේ තමන්ට පිහිට වෙනවා කියන්නේ සසර දුකින් නිදහස් වෙනවා මිසක් වෙන මොකවත් නැහැ. ඊට මෙහා ඔක්කොම අපි නැවත නැවත මෙරි මෙරි උපදිමින් උපත මැද්දේ මරණේ මැද්දේ දහසක් දුක්ඛම් කටළු විඳින ජීවිතයක්. දිව්‍ය ලෝකෙ ගියත් දිව්‍ය ලෝකෙ ච්‍යුත වෙනවා. බ්‍රහ්ම ලෝකෙ ගියත් බ්‍රහ්ම ලෝකෙන උච්චුත වෙනවා. මනුස්ස ලෝකෙ හිටියත් తాවකාලික ගමනක්. දැන් ඉතින් ওই දෙමාල්ලෝ බලන්නකො තව කොච්චර කාලයක්ද අපිට ඉන්න තියෙන්නේ කියන. හිටිය තරම්වත් ඉන්න නැහැ නේද අම්මේ? එච්චර නැහැ. බුදුහාරෝ දේශනා කරන්නේ වස්ස සතංවා අප්පංවා බිහියෝ එක්ක අවුරුදු 100ක් එක්ක ටිකක් වැඩියෙන් එක්ක ටිකක් අඩුවෙන්. ඒ වගේ බොහොම අප්‍රමායු මනුස්සානම් මිනිසුන්ගේ ආයුෂාර කෙටි. ඒ කෙටි ජීවිතයක් ගෙවන්න ඒ නිසා මේ ජීවිතේ මොනතරම් ගෙවල් දොරවල් යාන වාහන සෞභාග්‍ය තිබ්බත් ඔක්කොම තියලා තමයි යන්න වෙන්නේ. ඔක්කොම අතහැරලා තමයි යන්න වෙන්නේ. ඒ නිසා තමන්ට පිහිටවීම පිළිබඳව අපි හිතන්න ඕන කොහොමද තමන්ට පිහිට වෙන්නේ කියලා. ඒ තමන්ට පිහිටවීම නම් මේ ජීවිතේ දෙසිදසුන් යාන වාහන ගෙවල් දොරවල් දරු මල්ලෝ රැස් කිරීම නෙමෙයි. නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්ධවා අන්තකේ නාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. බුදුහාර දේශනා කරනවා මරණය එන වෙලාවේදී නසන්ති පුත්තා තානාය දරුවෝ පිහිටට ඇත්තෙත් නැහැ. නපිතා නපි බන්ධවා තමන්ගේ දෙමව්පියෝ ඥාතින් කවුරුත් පිහිටට නැහැ. අන්තකේ නාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. මාර්යාවට පස්සේ කිසි කෙනෙක්ගේ පිහිටක් නැහැ. ඒත මත්ථ වසඤ්ඤත්වා පණ්ඩිතෝ සීල සම්මුතෝ. මේක අර්ථාන්විතව දැනගෙන සීලෙන් යුක්ත පණ්ඩිතය නුවණැති පුද්ගලයා නිබ්බාන ගමනං මග්ගං කිප්පමේව විසෝදේ නිවනට මාර්ගයේ වහවහා සූදානම් කරගන්න ඕනේ. වහවහා නිවනට මාර්ගයේ සූදානම් කරගන්න ඕනේ. ඒක තමයි Tamanට පිහිටවීම කියලා බුදුහාඳුරෝ දේශනා කළේ. මම ඒකයි මුලින් පටන් ගත්තේ අත්තානංචේ පියංජඤ්ඤා. Tamanට ප්‍රිය නම් තමාට තමා රැක ගන්න කියන්නේ මොකටද? මේ පිහිට ලබා ගන්න. ඒ පිහිට කොහොමද සලසා ගන්න කියන එක පිළිබඳව අපි මේ දේශනාවේදී හිතන්න ඕනේ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා උක්ඛිත්වා පුඤ්ඤ වේගේන රූපාරූප ගතින් ගතා භවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ඛති. පුණ්‍ය වේගයෙන් ඉහළට ගිහිල්ලා භවාග්‍රය දක්වා වුණත් යන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්. හැබැයි බ්‍රහ්ම ලෝකේ සදාකාලිකද? නෑ. පුනා ගච්ඡanti දුක්ඛතින් ආපහු දුගතියට වැටෙන්නත් පුළුවන්. එහෙමනම් මේ ලෝක තත්වයන් බ්‍රහ්ම ලෝක කිව්වත් ලෝකයක් නේ. දිව්‍ය ලෝක කියන්නේත් ලෝකයක්. මනුස්ස ලෝක කියන්නේත් ලෝකයක්. අපාය කියන්නේත් ලෝක. ලෝකවල ස්වභාවය තමයි
ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. බිඳෙන නැසෙන පළුදු වෙන නිසා ඒවට ලෝක කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට උගන්වන්නේ ලෝක තත්ත්වේ නවතින්නේ නැතුව ලෝකයෙන් එතර වෙන්න. ඒකට කියනවා ලෝකෝත්තර. ලෝකයෙන් එතර වෙනවා. මේ ලෝකයෙන් එහෙමත් නැත්නම් සසරෙන් එතර වෙන එක ලේසිද? මේ එතර වෙන පිළිවෙල අපි සලකා ගත යුත්තේ කෙසේද? මේ ගැන බුදුහාරෝ හරි ලස්සන දේශනාවක් කරනවා. බුදුහාරෝ පෙන්නන්නේ අප්පකාතේ මනුස්සේසු යේජනා පාරගාමිනෝ අතයන් ිතරා පජා තීරමේවා අනුදාවති. මිනිසුන් අතර බොහෝම ටික දෙනෙක් එතරට යනවලු. පාරගාමී කියලා එතරට යනවා. අතයන් ිතරා පජා වැඩි දෙනෙක් තීරමේවා අනුදාවති යූරේ නතර වෙනවා කියලා. ඒ නිසා එතරට යන්න තමයි ඔක්කොම එන්නේ. හැබැයි උනාට එතරට යන්නේ ටික දෙනයි අනිත් අය ඔක්කොම මොකද වෙන්නේ? ඌරේම නතර වෙනවා කියලායි බුදුහාරෝ දේශනා කළේ. එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? ඌරේ නතර නොවි එතරට යන්නේ කෙසේද? සසරෙන් එතර වෙන්නේ කොහොමද? ඌරේ නතර නොවි. ඒ සඳහා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කළ යුතු වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල කලේ නැත්තම් තමන් තමාට පිහිට වුණා වෙන්නේ නෑ. තමාට පිහිට වෙනවයි කියලා කියන්නේ ඒකයි. පින්නතුනි මේ සංසාර ගමනේ අපි හැමෝම බුදුරු කොච්චර පහු කරලා ඇද්ද? දැන් හිතන්න අටවිසි බුදුවරු ගැන අපි අටවිසි පිරිත එහෙමත් කියන අපි තාමත් බුදුවරුන්ගේ පිරිත් වලින් පිහිට බලාපොරොත්තු වෙනවා. බුදුවරුන්ගේ නම් පිහිටවල ඒතේන සත්‍ය වජ්ජේන නේද? හෝතු මේ ජය මංගලං මේ බුදුවරුන්ගේ ගුණානුභාවයෙන් සත්‍යානුභාවයෙන් මට යහපතක් වේවා කියලා නම් කියනවා. හැබැයි ඇත්තට මේ බුදුහාමුදුරන්ගෙන් අපිට පිහිටක් ලබා ගන්න තිබ්බනම් අපි මේ වෙනකොට පිහිට පතන්නේ නෑ නේ. එහෙමනම් අපි මේ වෙනකොට මම මේ ඕගොල්ලන්ට hina වෙනව නෙමෙයි මමත් එච්චරයි. ඒ අපි කවුරුත් මේ බුදුවරුන්ගෙන් පිහිට පතලා හිටියා මිසක් ඇත්තටම මේ බුදුවරුන්ගෙන් ලබා ගන්න පිහිට ලබා ගන්න අපි වැඩ කරලා නැහැ. ඒක පින්නොත්තුනි බුදුහාමුදුරන්ට කරන්න බැරි නිසා. ඒක කරන්න පුළුවන් කාටද? Tamanටම විතරයි. ඒකනේ සුදාන්තර දේශනා කළේ අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා නාඤ්‍ය සරණා. මහණෙනි තමන් තමාගේ දීපය තමාගේ පිළිසරණ බවට පත් වෙන්න නාඤ්‍ය සරණ වෙන කෙනෙකුගේ පිහිටක් බලාපොරොත්තු වෙන්න එපා. කාටවත් පිහිට වෙන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේලා කියලා කියන්නේ මාර්ග දේශකයෝ විතරයි. උන්වහන්සේලාට මඟ පෙන්වන්න පුළුවන් නිවනට. හැබැයි මේ මාර්ගයේ ගමන් කරලා නිවන සලසා ගැනීමේ වගකීම තියෙන්නේ තමාටයි. ඒ නිසා තමාගේ පිහිට වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝති. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සතිනේ. තමන් කරන පව් වලින් තමන් කිලුටු වෙනවා. අත්තනා අකතම් පාපං අත්තනාව විසුද්ධ්‍යති. තමන් කරන පින් වලින් තමන් පිරිසුදු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසිදු භවෙහි හෝ අපිරිසිදු භවයේ වගකීම තියෙන්නේ තමන්ටයි. නාඤ්ඤ මඤ්ඤං විසෝදේ කිසිවෙකු පිරිසිදු කරන්නේ නැත. එහෙමනම් අර මුලින් අපි මාතෘකා කරපු ගාථාව තිබුණේ තමන්ට පිහිට වෙන්න කියලානේ. තමන්ට පිහිට වෙන්න කවුරුත් උදව් කරන්නේ නැත්නම් මොකද කරන්න වෙන්නේ? තමන්ම තමාගේ පිහිට සලසා ගන්න ඕනේ. කොහොමද තමන්ගේ පිහිට සලසා ගන්නේ? මේ ගැන අපි හිතන්න ඕනේ. පින්තුනි මේ ගැන හොඳට සිහි කරන තරක් අපිට තියෙනවා. මේක තියෙන්නේ ධම්මපදට්ට කතාවේ. ඔය අහලා ඇති පතිපූජිකා කතාව. අපමණ මතකද පතිපූජිකා කතාව? නෑ මං කියා දෙන්නම්. එක දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියන්ගේ නම තමයි
මාලාධාරී දිව්‍ය පුත්‍රයා. සමහර තැනක මේක මාලාභාරී කියලා තියෙනවා. මාලාධාරී දිව්‍ය පුත්‍රයා. මේ මාලාධාරී දිව්‍ය පුත්‍රයාට ඉන්නවා දෙවඟනුන් 500ක් මල් නෙලන්න. දෙවඟනුන් 500ක් ඉන්නවා මල් පලඳන්න. හිතන්නකෝ මේ මාලාභාරී දිව්‍ය පුත්‍රයා කුයිනට ගියාම දිව්‍යාංගනාව කොටසක් නගිනවා ගස් උඩ. ඒගොල්ලෝ මල් නෙලනවා. අනිත් දිව්‍යාංගනාව ඉඳගෙන මල් පලඳනවා. මේ අතර එක දිව්‍යාංගනාව මල් අත්තක් උඩ ඉන්න අතරෙම මල් නෙලන අතරෙම අනේ චුත වුණා. දිව්‍යාංගනාව චුත වුණාට පස්සේ අපේ අංගනාව චුත වුණා වගේ මිනිහක් ඉතුරු වෙන්නේ නැහැ. හරියට කියන්නේ කපුරු පිච්චුවා වගේ. මොකවත් නැතුව චුත වුණා. ඇය මනුලොව ඉපදුනා සවැත් නුවරට කිට්ටු ගමක. මව් කුසක 10 මාසයක් කුසේ. ඊට පස්සේ ඇය බිහි වෙලා මේ බහතෝරන්න ගන්නකොටම කියනවා මගේ ස්වාමියා ඕනේ කියලා. දැන් පොඩි කෙල්ලෙක් මහත්තයා හොයන්න ගත්තොත් ඒක වුණා. මෙයා මෙහෙම කියන නිසා හැමෝම කියන්න ගත්තා. ස්වාමියා වෙනුවෙන්ම කැපවෙච්ච නිසා පතිපූජිකා කියලා මෙයාට නමක් දැම්මා. ඒ මිනිස්සයි නම වැටුනේ. අනේ මෙයා ටිකක් ලොකු වෙනකොට ජේතවනාරාමයට යන්න ගියා. බුදුහාමුදුරුවෝ බලන්න දකින්න. බුදුහාමුදුරන්ට වඳිනවා, පුතනවා, මහා සංඝයාට දන් දෙනවා. හරිම සද්ධාවන්තයි. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ. ඊට පස්සේ මෙයාට අවුරුදු 16ක් වුණා. සමහරට මෙයා පන්සලට යන්න ගන්න නැත්තේ අවුරුදු 10, 12, 15 වෙලානේ. අන්තිමට මෙයා බුදුහාමුදුරන්ට දම්පහම් පූජා කරන ගමනුත් ප්‍රාර්ථනා කරන්නේ ස්වාමියා ළඟට යන්න ඕනේ කියලා. ඉතින් අහන් ඉන්න අයට මේක හරි අමුතුයි. අවුරුදු 16ක් වෙලා මෙයා කසාද බැන්දා. දරුවෝ 4 දෙනෙක් බිහි කළා. අම්මටත් දරුවෝ 4යිනේ. පතිපූජිකාටත් දරුවෝ 4යි. 4 දෙනෙක් බිහි කරලා පතිපූජිකා හදිසියෙම මැරුණා. භික්ෂුන් වහන්සේලා ගැන කියන අට කතාවේ ප්‍රත්‍යක්ෂ භික්ෂුන් වහන්සේලාට කඳුළු නවත්ත ගන්න බැරුණලු අඬවලු. ඒ තරම් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවාගෙන වැඩ හිටියා. බුදුහාමුදුරු ළඟට ගිහලා මේ හාමුදුරුවෝ ස්වාමීනි පතිපූජිකා මැරුණා කොහෙද ගියේ? කිව්වා ස්වාමියා ළඟට ගියා කිව්වා. නෑ ස්වාමීනි ස්වාමියා ළඟට ගියේ නෑ මැරුණා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ස්වාමියා ළඟට ගියා කියලා. ඊට පස්සේ කොහොනේ ස්වාමීනි මැරුණා. ඊට පස්සේ නෑ බලන්න ඇය තමන්ගේ පෙර ස්වාමියා ළඟට ගියා කියලා. ඇත්තට මම ගිහිල්ලා ඉපදුනේ අර දිව්‍ය පුත්‍රයා ඉන්න තැනම මේ මල්ලත්තෙම තාමත් කට්ටිය මල් එලනවා. ඇය මේ අවුරුදු මේ 10 මාසයක් බඩේ ඉඳලා 16 අවුරුද්දක් ගෙදර ඉඳලා කසාද බැඳලා දරුවෝ 4 දෙනෙකුත් බිහි කරලා දෙව්ලොව යනකොට තාම අර දිව්‍ය පුත්‍රයාට මල් නෙලනවා. එහෙමනේ දිව්‍ය ආයුෂ දිගයි. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා මේ දිව්‍යාංගනාව දැකලා අහනවා උදේ ඉඳලා කොහෙද හිටියේ දැක්කේ නැහැ කියලා. දිව්‍යාංගනාව කියනවා අනේ ස්වාමීනි මම චුත වුණා. චුත වෙලා මෙච්චර ඉක්මනට ආවේ නෑ. ඉක්මනක් නෙමේ ස්වාමීනි මනුස්ස ලෝකෙ ඉපදිලා 10 මාසයක් කුසේ ඉඳලා 16 අවුරුද්දක් ගෙදර ඉඳලා කසාදකුත් බැඳලා දරුවෝ 4 දෙනෙකුත් හදලා ආවේ කිව්වා. ඒ වෙලාවේදී අර මාලාභාරී දිව්‍ය පුත්‍රයා අහනවා එච්චර කෙටිද මනුස්ස ආයුෂ? ඒ තරම් මිනිස්සුන්ගේ ආයුෂ කෙටි නම් ඒ මිනිස්සු හරියටවත් පින්දහම් කරනවා ඇති නේද? හරියටවත් මේ සසරින් ගැලවෙන්න වැඩ කරනවා ඇති නේද කියලා. දිව්‍යාංගනාව කියනවා මොන පිස්සුද ස්වාමීනි උන් හිතන් ඉන්නේ සදාකාලිකව ජීවත් වෙනවා කියලා. උන් හිතන් ඉන්නේ සදාකාලිකව ජීවත් වෙනවා කියලා. ඒ නිසා මේ පතිපූජිකා කතාවේ කියන්නේ අප්පමායු මනුස්සාන මිනිසුන්ගේ ආයුෂ හරිය ටිකයි. නනං හීලෙයනම් පුරුසුපෝරිසෝ බුද්ධිමත් උදවිය මේ අල්ප ආයුෂ අගේ කොට සලකන්නේ. චරයාදිත්ත සීසෝනේ
හිස ගිනිගත්තු කෙනෙක් කටයුතු කරනවා වගේ කටයුතු කරන්න ඕනේ. නත්ති මච්චුස්ස නාගමෝ. මාරයාගේ නොපැමිණීමක් නම් නැත. ඒ කියන්නේ මාරයා අනිවාර්යෙන් එනවා. දැන් අම්මගේ උපන්දිනේ කිව්වනේ. මේ දැන් අම්මේ වයසට යනකොට උපන්දිනේ එන එකම තමයි එන්නේ. උපන්දිනේ එනවයි කියලා කියන්නේම යන්න කාලේ තව පොඩි උන්ට නම් කමන්නේ තරුණ වෙනවනේ. නේද? හැබැයි වයසට යන්න උපන්දිනයක් කියලා කියන්නේ පුරුකක් ගැලවෙනවා නේ. තියෙන තව දවසින් දවස ලං වෙනවා ගමනට. ඒසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ වෙලාවේදී අපි හිතන්න ඕනේ මේකෙන් මිදෙන්න ක්‍රමයක්. පටිපූජික කතාව කියන්නේ ඒකයි. ආයුෂ එච්චර අඩු නම් දැන් අපි ලෑස්ති වෙන්න ඕනේ. අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තමගේ රැක. සියල් සතුන් මරු ගෙන යනවා දැක කුසල් නොකර ඉඳිනියයි නොසක. අල්ලපු ගෙදර හොරු වැන්නෝ අපි ලෑස්ති වෙනවා. දැන් මේ හරිය කඩවත තව ටිකක් යා ගම්පහ කොරෝනා ඇවිල්ලා. දැන් අපි කවුරුත් මාස් දාගෙන ඉන්නේ. මමත් මෙතෙන්ට උඩ මාස් දාගෙන තමයි ආවේ. අපි පින්නතුනේ මේ කොරෝනා වලට මාස් දානවා. හැබැයි වුණාට ඒ ආරක්ෂාව සපයා ගන්න ඕනේ නැතුව නෙමෙයි. හැබැයි වුණාට මේ සංසාරයට උත්තර හොයන්නේ නැද්ද? සසර ගමනට උත්තර හෙව්වේ නැත්තම් අපි නැවත මෙරි උපදින එකමයි ස්වභාවය. ඒසම බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන්ට පිහිට වෙන්න. තමන්ට පිහිට වෙන්නේ කොහොමද? තමන්ට පිහිට වෙන්න නම් ඒකට කළ යුතු දේ උත්තරේ අපි අපේම හොයා ගන්න ඕනේ. නිකන් හිතන්න. පටාචාර කතාව මට නම් එච්චර ලස්සනට කියන්න තේරෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඉන්නවා. මට මේ පොඩි හාමුදුරුවෝ බලන්න කිව්වොත් ලස්සනට කියයි. මේ තරුණ පොඩි හාමුදුරුවෝ හරි දක්ෂයි ඉන්නවනේ. ඒගොල්ලෝ බණ කියන උපාසකම්මලා කඳුළු වැක්කිරි අහන්නේ පටාචාරයේ කතාව. අනේ අර අහිංසකකමට තරුණ කාලේ ඇති වෙච්ච හැඟීමක් නිසා හදිසි විවාහයක් කරගත්තා තමයි. එයා ගැන තරහක් අපේ හිතේ නෑ එහෙම වුණාට. ඊට පස්සේ යාට හම්බෙච්ච පළවෙනි දරුවා, දෙවෙනි දරුවා, ස්වාමියා, අම්මා තාත්තා ඔක්කොම මැරුණා. අපිට මේ කතාව කියද්දි දැනෙන්නේ අනේ පටාචාර හරිය අසරණ වුණා කියලා. මං අම්මගෙන් මෙහෙම අහන්නද? ඇත්තට මම මේ පටාචාරද අසරණ අපිද අසරණ? දැන් පටාචාර නිවන් දැකලා නේද? පටාචාර තෙරණින් වහන්සේ රහත් වෙලා නිවන් දැක්කා. පටාචාර වෙන්න ඉන්නේ මේ ඉන්න අයද? ඇයද? තවදුරටත් ඒ පටාචාරාවක් වෙන්නේ නෑ. හැබැයි අපි හැමෝටම පටාචාරාවන් වෙන්න තම ඉඩකඩ තියෙනව නේද? එහෙමනම් ඇත්තටම දුක් වෙන්න ඕන පටාචාර ගැනද අපි ගැනද? ඇත්තටම දුක් වෙන්න ඕනේ සංසාරය යන අපි ගැනනේ. එහෙමනම් අපිට පිහිට වෙන්න ඕනේ නැද්ද? සුනීත සෝපාක වෙන්න ඉන්නේ අපිනේ. සුනීත දැන් නැහැනේ සසරේ. සෝපාක දැන් සසරේ නැහැනේ. එහෙමනම් පිහිට වෙන්න ඕන කාටද? අපිටයි. ඒකයි බුදුහාඳුරු දේශනා කරේ තමාගේ පිහිට තමන් සලස ගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එහෙම නැත්නම් තමා මේ ලබාගත්තු ජීවිතේ වැඩ ගත්තේ නැහැ කියලා. හරි ලස්සන කීමක් තියෙනවා බුදුහාඳුරු දේශනා කළා. සාරා දායිච හෝති වරා දායි කායස්ස. මේ ලබාගත්තු මනුෂ්‍යත්වයෙන් එහෙමත් නැත්නම් ශරීරයෙන් සාරා දායි හෝති සාරේ ගන්න. වරා දායි හෝති යහපත් දේ උකහා ගන්න කියලා. මොනවද පින්නතුන් මේ ශරීරයෙන් ගන්න තියෙන වැඩි? මේ ශරීරයෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ. ඒක තමයි මේ සිත යොදවලා පින් කරන්න නිවන් දකින්න වැඩ කරගන්න මේ ශරීරේ ප්‍රයෝජනෙට ගන්න ඕනේ. මේක කුණු කයක් නම් තමයි. හැබැයි ඒ කුණු කය හොයාගෙන නෙමෙයිද බෝධිසත්වයන් වහන්සේ ආවේ මහා මායා දේවියයි සුද්ධෝදන රජුරෝය ළඟට. නේද? දෙව්ලොව ඉඳලා මේ කුණු කය හොයාගෙන ආවනේ. ඒ කුණු කය හොයාගෙන ආවේ වෙන මොකක්වත් සඳහා නෙමෙයි. මොකක් සඳහාද? බුදු වෙන්න. මහා මායා දේවියගේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතෙක් වෙලා ඉපදුනේ බුදු වෙන්නනේ. එහෙමනම්
මේ කුණු කයේ ප්‍රයෝජනයක් නැද්ද? මේ කුණු කය පාවිච්චි කරන්න පුළුවන් මේ ගමනට. ඒ නිසා පින්නතුනි සාරාදායි හෝති වරාදායි කායස්ස කිවි මේ ශරීරයෙන් නිසි ප්‍රයෝජන ගන්න ඕන. ඒ ප්‍රයෝජන ගන්න කොහොමද කටයුතු කරන්න ඕන? ඒකට බුදුහාඳුරු දේශනා කළා පුරවන්න කොටසක් තියෙනවා. ඒ පුරවන්න ඕන ටික පුරවලා තිබ්බට පස්සේ ඒ ඇයට නිවන කියන එක ඒ අවස්ථාවේ හරියට පායන සූර්යාට නිරාවරණය වෙච්ච නෙළුම් මලක් වගේ පිපෙන්න ගන්නවා. සූර්යාට නිරාවරණය වෙච්ච නෙළුම් මල පිපෙන්නේ ඒ නෙළුම් මල දියයට ඉන්නේද්දි ලබාපු පෝෂණය නිසා. මේකට ධර්මයේ කියන නම හාමුදුරනේ අන්තෝ නිමුක්ක පෝෂිනී නේද? අන්තෝ නිමුක්ක පෝෂිනී කියලා තියෙනවා. අන්තෝ නිමුක්ක පෝෂිනී කියලා කියන්නේ වතුරයට කිලිලා තියෙද්දි නෙළුම් මල පෝෂණය ලබනවා. නෙළුම් මල පෝෂණය ලබන්නේ කොහේ ඉන්නේ නැද්දිද? දියට ඉන්නේ නැද්දි. ඒකට කියන්නේ අන්තෝ නිමුක්ක පෝෂිනී දියට ඇතුළේ ඉන්නේ නැද්දි මේ නෙළුම් මල පෝෂණය වෙනවා. ඊට පස්සේ නෙළුම් මල වතුරෙන් උඩට එනවා පෝෂණය වෙච්ච නෙළුම් මල. ඊට පස්සේ මේකේ ආයේ පෝෂණය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මොකක් වෙන්නද තියෙන්නේ? ඉර පායන්න. ඉර පායනකොට නෙළුම් මල පිපෙනවා. එතකොට ඇත්තටම නෙළුම් මලේ විකසිත වීමේ ශක්තිය කොට නැගෙන්නේ දියෙන් උඩට ආවට පස්සේද? දියට ඉන්නේ නැද්දි ලබන පෝෂණය ඇතුළේද? දියට ඉන්නේ නැද්දි ලබන පෝෂණය තුළ. ඒ නිසා අපේ ගොඩක් අය පිපෙන්න කල්පනා කළාට පෝෂණය වෙන්න කල්පනා කරන්නේ නැහැ. පිපෙන්න කල්පනා කරනවා හැමෝම හරියට නිවනට කලබලයි. නිවන් දකින්න කෝස් කරනවා හොයන්න යනවා. හරි දේවල් පහුගිය කාලේ දවසකෙත් මට ඔය වගේ සිද්ධියක් ආරංචි වුණා. මේ අපේ හිතවත් මහාචාර්යතුමෙක් ඉන්නවා. අපේ විශ්වවිද්‍යාලේ අපිට උගන්වපු ගුරුවරේ නුගේගොඩ ප්‍රදේශයේමයි ඉන්නේ. එතුමා කිව්වේ මේ කතාව. එතුමගේ අක්කා කෙනෙක් හිටියා බදුල්ලේ. ඉතින් අය දවසක් කොළඹ ආවා මහාචාර්යතුමාගේ නිවසේ රැඳී ඉඳලා ටික දවසක් ඉඳලා ඔය බෙහෙත් ටිකක් එහෙම කරගෙන යන්න කොළඹ එනවනේ චෙක්අප්ස් එහෙම ගන්න. ආපු අතරේ ඇය පන්සලට ගියා. පන්සලේදී උපාසකම්ම කෙනෙක් යාළු වුණා මෙයත් එක්ක. ඉතින් ඒ උපාසකම්ම මෙයාට දුන්නා පත්‍රිකාවක්. මේ පත්‍රිකාවේ තියෙන්නේ දින 10න් ස්ථිර ප්‍රතිඵල ලබා දෙන භාවනා වැඩසටහන. මෙයා කල්පනා කළා කොළඹ ආපු ගමන් වැඩ ඉවර කරගෙන යන්න අවස්ථාව හම්බුණා. මෙයා කරේ අර ෆෝම් එක පුරවලා සල්ලි බැඳලා වැඩසටහනට වාඩි වුණා. දවස් 10නේ. ඉතින් වැඩසටහන හොඳට ගියා. දවස් 10 භාවනාව හොඳට ගියා. භාවනාව අවසානයේ අර කම්මඨානාචාර්යවරයා එක එක්කෙනා අරගෙන ප්‍රශ්න අහනවා. උත්තර දෙන හැටියට අවුතුමා සෝවාන්, ඔබතුමී සකු르දාගාමි, හොඳට උත්තර දුන්නොත් අනාගාමි, අරහත් එහෙමත් දෙනවා. දැන් අපේ මහාචාර්යතුමාගේ අක්කා හරි වයසයි, කල්පනාවත් අඩුයි. ඉතින් කොහොම හරි වාඩි වුණා, ප්‍රශ්න ඇහුවා, උත්තර දුන්නා. උත්තර වල හැටියට කම්මඨානාචාර්යතුමා කිව්වා ඔබතුමී සෝවාන් කියලා. මෙයාට හොඳටම කේන්ති ගියා. කේන්ති කියලා ඇහුවා එහෙම වෙන්නේ කොහොමද කියලා. කම්මඨානාචාර්යතුමා අහනවා එතකොට ඔබතුමී සෝවාන් නැද්ද? මෙයා කියනවලු දැනගන්න මම මෙතෙන්ට එද්දි සකු르දාගාමී වෙලා යාවේ කියලා. මොකද බදුල්ලේ කෝස් එකකට ගිහිල්ලා කලින්. ඒක සකු르දාගාමී දීලා. ඉතින් එහෙමනම් මේක අනාගාමීවත් දෙන්න බෑ. සකු르දාගාමී කෙනෙක් ආපහු සෝවාන් වෙන්නේ නැහනේ. ඔන්න ඒ જાති අයත් ඉන්නවා මතක තියාගන්න. මාර්ගඵල දෙන මාර්ගඵල ගන්න පොලිමේ යන ඒ නිසා පින්නතුනේ මං මූලිකව සිහිපත් කරේ අන්තෝ නිමුග්ග පෝසිනීනේ. දියට ඉන්නේ දියර පෝෂණය වෙච්ච නෙළුම් මල වගේ පෝෂණය ලැබලා තිබ්බනම් බුදු කෙනෙක්ගේ ධර්මයේ වැටෙනකොට මොකද වෙන්නේ? විකසිත වෙනවා. ඒකට පින්නතුනි මුහුකුරා යාම අවශ්‍ය වෙන්නේ පාරමිතාවල විතරයි. වයස එහෙම නෙමෙයි. ඇයි හත් ඇවිරිදී සංකිච්ඡ සාමණේරයන් වහන්සේ රහත් උනේ නැද්ද? හත් ඇවිරිදී සෝපාක සාමණේරයන් වහන්සේ රහත් උනේ නැද්ද?
හත් හැවිරිදි රාහුල සාමණේරයන් වහන්සේ රහත් උනේ නැද්ද? කුරග්ගේ ඒව අරහත්තම් පාපුණි කියලා සමහර අය හිසකේ බානකොට රහත් වෙන්නේ. මහාන කරලත් නැහැ. කොණ්ඩේ කපනකොට. හිතන්න. ඒ කොහේ බණ අහලාද? සසරදී ගොඩ නගන ලද පාරමී ශක්තියනේ. වයසට ගියපු අයත් රහත් වුණා, තරුණ අයත් රහත් වුණා, බාල අයත් රහත් වුණා. උගත්තු වගේම ඉගෙන ගත්ත නැති අයත් රහත් වුණා. දැන් අනේ අර ගෙදරක වැඩට හිටිය කෙල්ල රජුමල රජුමලත් රහත් වුණානේ. ඊළඟට රාජාභරණ පිටින් රාජාභරණ ඇඳගත්තු සන්තති මතකනේ? తాවකාලික රජකමක් කරපු සන්තති. අර අලංකතෝ චේපි සමංචරීය කියන ගාථාවට තියෙන කතාව. සන්තතිත් රහත් වෙනවා. ඒ වගේම ඇඳුම් නැතුව හිටිය දාරුචීරිය නේද? දාරුචීරිය ඇඳගෙන හිටියේ මොනවද? දර ඇඳුමක් නේ. දාරුචීරියත් රහත් වෙනවා. ඒ නිසා පින්නොතනි තමන්ට තමන් පිහිට වෙනවයි කියලා කියන්නේ සසරට ඒ සසරදී එළඹෙන අවස්ථාවේදී මේ සසර ගමන දුරු කරන්න අවශ්‍ය සුදුසුකම් වැඩි කරගන්න එක. ඒ සුදුසුකම් වැඩි කරන එක පටන් ගන්න ඕනේ වෙන කවදාකින්වත් නෙමෙයි අද. අද පටන් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි අත්තාරංචේ පියංජඤ්ඤා. තමන් තමන්ට ප්‍රිය නම් ජීවිතේ අදින් පටන් ගන්න පුළුවන්. දැන් 999ක් මරපු අඟුලිමාලටත් රහත් වෙන්න පුළුවන් වුණා නම් එතකොට මට ප්‍රශ්නේ තියෙන්නේ 999ක් මරලත් රහත් වෙන්න පුළුවන්ද? එතකොට තේරෙනව නේද අර අන්තෝ නිමුග්ග පෝසිනි අර දියයට හොඳට මුහුකුරෝපු නෙළුම්මල බුද්ධ සූර්යයා පායලා තිබ්බේ නෑ එච්චරයි. බුද්ධ සූර්යයා පායලා තියෙද්දි පිපෙනවා මේ මඩ ගැවිච්ච නෙළුම්මල. ලේ ගැවිච්ච අතෙන් රහත් වෙනවනේ. අඟුලිමාල හාමුදුරුවෝ එහෙමනම් අවශ්‍ය පාරමී ශක්තිය පුරලා තිබ්බනේ. පාරමී ශක්තියයි පුරලා තිබුණේ. පාරමී ශක්තිය පුරුපු කෙනෙකුට පින්නතුනේ බුදු කෙනෙක් අභිමුවේදී එයින් නිර්වාණය ලබා ගන්න අවශ්‍ය ශක්තිය හැදිලා ඉවරයි. සමහරු කියනවා පුඤ්ඤ පාප පහීනස්ස කියලා මේ පින්පව් දෙකම නැති කරන්න ඕනේ කියලා නිවන් දකින්න. ඒක බොරු කතාවක්. පින්පව් දෙකම නැති කරන්න ඕනේ නිවන් දකින්න. එහෙම ගාතාවක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා පුඤ්ඤ පාප පහීනස්ස නත්ති ජාගරතෝ භයං කියලා. පුඤ්ඤ පාප පහීනෝ කියලා කියන්නේ රහතන් වහන්සේට නම. රහතන් වහන්සේලාට සිද්ධ මේ පව් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්නේ නැහැනේ. රහතන් වහන්සේලාට ඇති වෙන සිත් වලට කියන්නේ මොන සිත් කියලාද? ක්‍රියාසිත කියලා. ක්‍රියාසිත උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට කියනවා නම පුඤ්ඤ පාප පහීනෝනේ. පින් පව් දෙකම නැති කරපුවය කියලා. එහෙම නැතුව පින් තිබ්බත් නිවන් දකින්නවා, පව් තිබ්බත් නිවන් දකින්නවා, පාරමී පුරලා තිබ්බනම්. දැන් ලෝසක හාමුදුරු රහත් වෙච්ච ආත්ම භාවයවත් වළඳන්නවත් හම්බුණාද බඩ පිරෙන්න? නෑනේ. බඩ පිරෙන්න වළඳන්න හම්බුනේ නෑ. ලෝසක හාමුදුරු රහත් වුණා. අන්තිමට සරියුත් හාමුදුරු පාත්‍රය අතේ තියාගෙන වැළඳෙවි පින්වම් පාන දවසේ. එතකොට අඟුලිමාල හාමුදුරු යන තන අඹ ගෙඩියකට ගලක් ගැහුවත් ඇවිල්ලා වදින්න ඔලු ගෙඩියටලු. පව් තිබ්බා. හැබැයි රහත් වෙලා. ආයෙ උපදින්නේ නැහැ. හොඳට පින් තිබිච්ච අයත් රහත් වුණානේ. කවුද? සීවලි මහරහතන් වහන්සේ. ඒ වගේ එනිසා පින්නතුනි පින්පව් කියන්නේ සසර දුක් විඳින්න හරි සසර සැප විඳින්න හරි හේතු වෙන කාරණාවක්. වඩලා තියෙන්න ඕනේ කුසල්. කුසල් කියලා කියන්නේ දුක් නැති කරන මගේ යන්න ඕනේ. හැබැයි ඉතින් මේක කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද පව් කර කර කුසල් වඩන්නේ කියලා. පව් කර කර කුසල් වඩන්න බෑ. නිසා පින්ම තමයි කරන්න ඕනේ. පින් නිරන්තරයෙන් කරන්න ඕනේ. හැබැයි සමහරව අදහස් කරනවා පින් කරන අයට සසර දික් වෙනවා කියලා. පින් කරන අයට සසර දික් වෙනවා කියලා ඔයගොල්ලෝ අහලා නැද්ද කියනවා. සමහරු කියනවා. ඒ නොමග යවනවා. පින්නතුනි පින් කරන අයට සසර දික් වෙනව නෙමෙයි. පින් කරද්දි වැඩේ මොනවද? කුසල්. අපි හිතමු දැන් දානයක් දෙනවා කියලා.
දානකදී පින් හම්බෙනවනේ. සසර සැප ලබන්න පුළුවන්. දන් දෙනකොට කුසලයකුත් වැඩෙනව නේද අම්මේ? මොකද්ද කුසලයේ අත්හැරීමනේ. අත්හැරීමේ කුසලයේ මොකද්ද වෙන්නේ? තමන්ට සසර දුක් දුරු කරගන්න අවස්ථාව, ශක්තිය, පරිණත භාවයේ මුහුකුරායම ඇති වෙනවා. ඒ නිසා පින කුසල් සමග සිද්ධ වෙන එක. බුදුහාමුදුරු දේශනා කරන්නේ කවුරුවත් මාතුම් හේ පුඤ්ඤස්ස භායිත කවුරුවත් පිනට නම් බය වෙන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. පුඤ්ඤන්තිකෝ භික්ඛවේ සුඛස්සේතං අදිවචනම් පින කියලා කියන්නේ සැපේට නම. ඒ නිසා පුඤ්ඤංචේ පුරිසෝ කෛරාත් හේතම් පුනප්පුණ. පින් කරන අය නැවත නැවත පින් කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ. හැබැයි පිනෙන් සසර ඉහළ පහළ යන්න පුළුවන්. දිව්‍ය ලෝකාදී සැප ලබන්න පුළුවන්. මනුස්ස ලෝකෙ ඉපදුනත් සසු අදායක මිනිසුන්ට වඩා දෙව්ලොව ඉපදුනත් සසු අදායක දෙවිවරුන්ට වඩා සැප ලබන්න පුළුවන්. හැබැයි ඒත් ඉතින් සංසාරෙමනේ. සංසාර ගමනේදී කොහෙද අපිට වැටෙන්න බැරි? පින්නතුනි අපායේ වැටෙන්නත් පුළුවන්. ඒ නිසා අන්න ඒ ගමන නවත්තන්න නම් කල යුතු වන්නේ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. සීලය කියන එකෙන් තමනුත් රැකෙනවා අනුනුත් රැකෙනවා. බලන්න පංච සීලේ එක සීලයක් ගන්න ප්‍රාණඝාතයෙන් වළකින කෙනාගේ සසර දුක් විඳින්න වෙන්නේ නැහැ නේ යාට. එයා පස්පව වලින් පන්සිල් රැකලා තියෙනවා. එයාට පව් සිද්ධ වෙන්නේ නැහැ, අපාගත වෙන්නේ නැහැ. ඒ වගේම එයාගේ පන්සිල් නිසා අනිත් අයට ජීවිත ආරක්ෂාව ඉබේම සැලසෙනවා. කෙනෙක් හොරකම් කරන්නේ නැත්තම් එයාට සසරදිත් විශ්වාසවන්ත භාවය හැදෙනවා. ධන දහන්නේ ලැබෙනවා. ඒ විතරක් නෙමේ සමාජයේ පිළිගැනීම් හිමි වෙනවා. ඒත් එක්කම අනිත් අයටත් තමන්ගේ සතු වස්තුව ආරක්ෂා වෙනවා නේ. හොරකම් නොකර. කාම මිත්‍යාචාරය නොකරන කෙනෙක් නිසා තමන්ටත් විශ්වාසවන්ත ජීවිතයක් ගෙවන්න ලැබෙනවා. රෝග වලින් වළකිනවා. හොඳ පෞල් ජීවිතයක්, හොඳ දරුවෝ, හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් අයටත් ඒ අයගේ අඹ දරුවන් හොඳින් රැකගෙන ජීවත් වෙන්න අවස්ථාව සමාජෙම රැකෙනවනේ. බොරු නොකියනකොට තමන් විශ්වසනීය පුද්ගලයෙක් වෙනවා. අනිත් අයටත් සත්‍ය දැනගැනීමේ අවස්ථාව ලැබෙනවා. රාමෙර පානේ නොකරනකොට තමනුත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. අනිත් අයටත් ආරක්ෂාව, රැකවරණේ, ගෞරවය හිමි වෙනවනේ. ඒටිට බලද්දි බලන්න මේ දෙපැත්ත කොච්චර ආරක්ෂා වෙනවද කියලා. ඒ නිසා තමන් රකින්නවා නම් පංච දුස්චරිතයෙන් වළකින්න ඕනේ. ගොඩක් අය හිතන් ඉන්නේ මේ හාමුදුරුවරුන්ට තමයි පන්සිල් රැකන්න ඕනේ කියලා. පින්නතුළු ඔය අය පන්සිල් රැක්කයි කියලා හාමුදුරුවන්ට ඇති සිතක් නැහැ. ඔය අය පන්සිල් රකින්නකොට තමන්මයි ආරක්ෂා වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමාව සුරක්ෂිත කරගන්න නම් ඉස්ලාම සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. අනිත් එක සමාධිය. අපේ හිත නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුර්නිවාරය. සැලෙනවා. විවිධ අරමුණු ගන්නවා. රකින්න අමාරුයි, වළක්වන්න අමාරුයි. හැබැයි යම් කෙනෙක් මේ හිත රැක්කනම් යේ චිත්තං සංයමෙස්සන්ති මුක්ඛන්ති මාර බන්ධන. මේ හිත රකින්න කෙනා මාර බැම්මෙනුත් නිදහස් වෙනවා කියලා කියන්නේ. ගොඩක් අය ජීවිතේ වරද්දාගන්නේ. ගොඩක් අය ජීවිතේ අවාසනාවන්ත ඉරණම් වලට ලක් වෙන්නේ හිත රකින්න බැරි නිසා. ඔබ දැකලා ඇති කෝටිපති ව්‍යාපාරික පවුල් වල දරුවෝ අවාසනාවන්ත විදිහට පාරවල් වල මැරිලා යනවා. වාහන වේගයෙන් එලවන්න ගිහිල්ලා. අපරාධේ වෙන කවුරුත් තෝරන්නේ නැහැ. එංගලන්තේ ඔටුන්න හිමි කුමාරයාගේ නෝනා මහත්තයා මතකනේ? කවුද? ඩයනට මොකද වුනේ? ඩයනට කොච්චර දේවල් තිබුණත් හිත රකින්න බැරි වුණා. හිත රකින්න බැයි නම් පින්නතුනි කාටත් එච්චරයි. හිත රකින්න බැයි නම් කාටත් විනාශ වෙනවා. සබුදුහාමුදුරු දේශනා කරන්නේ අත්තානං රක්ඛන්ති පණ්ඩිතා. නුවණැති උදවිය තමාව රකින්න. ඊළඟට
තුන්වෙනි කාරණාව තමයි පඤ්ඤා. පඤ්ඤා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකගෙන ජීවත් වෙන එක. මේ ලෝකේ ස්ථිර කිසිවක් නැතත් ස්ථිර දේවල් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒව අස්ථිර වෙනකොට දැනෙන්නේ මොකක්ද? දුක. ඒ වගේම තමයි මේ ලෝකේ පීඩාකාරී වේදනාකාරී දුක් ಜಾති කොච්චර තියෙනවද? හැබැයි ඒ දුක් සහිත දේවල්ම නේද සැප කියලා අල්ලගෙන ඉන්නේ. ඒ සැප කියලා අල්ලගත්තු ඒ වගේ අන්තිමට අපිට හිමි වන්නේම දුකක් නෑ. දුක දුකක්සේ තේරුම් ගත්තාම එයින් ඇතිවෙන පීඩාව කම්පණය නැති වෙලා යනවා. අනාත්ම කියලා කියන්නේ මම මගේ කියලා බදාගෙන ඉන්නේ. මමත්වයෙන් අල්ලගත්තු හැම දෙයක්ම අපිට ජීවිතයේ සැනසෙල්ල නෙමෙයි ලබා දෙන්නේ. බලන්නකෝ මම මගේ ගෙදර මගේ අම්මා මගේ තාත්තා මගේ බිරිඳ මගේ ස්වාමියා කියලා නම් කිව්වත් කමන්නේ. මිනිස්සු මගේ සතුරා කියලාත් කියනවා. හතුරත් මගේ කියලායි අපි නම් කරගෙන ඉන්නේ. ඒ තරමටම මම ආයනේ ඇතුලේ අපි බැඳිලා ඉන්නේ. ඒ නිසා පින්නතුනි මමත්වයෙන් තොර වෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ බුදුහාමුදුරන් දේශනා කරපු ත්‍රිලක්ෂණ අවබෝධය දකින ගමනට අපි ප්‍රවේශ වෙන්න ඕනේ. ඒ ත්‍රිලක්ෂණ අවබෝධය තමයි බුදුදහමේ නිර්වාණය කියලා කියන්නේ. ඒ නිසා ඒ දක්වා අපි යන්න කටයුතු කරනවා නම් මෙලවත් සාර්ථකයි, පරලොවත් සාර්ථකයි. ඒ වගේම තමයි සසර දුක් නිවා ගන්නට පුළුවන්. අප්පකාතේ මනුස්සයසු කිව්වේ ඒකයි. ටික දිනයි එතරට යන්නේ අනිත්‍ය ඔක්කොම ඉවරේ නතර වෙනවා. ඇයි? ප්‍රාර්ථනාව තිබ්බට මුල පුරලා නැහැ. ඒ නිසා අපි මුල පුරන්න ඕනේ ඒකට. අර අපි කිව්ව එක අන්තෝ නිමුක්ක පෝෂිනී කියලා දීයට ගිලිලා පෝෂණය වෙනවා වගේ මේ ජීවිතේ හැම මොහොතකම නිර්වාණ අවබෝධය සඳහා යන ගමනට අපි සැලසුම් ඇතුව වැඩ කරන්න ඕනේ. එහෙම සැලසුම් ඇතුව වැඩ කරාම නිවන අමුතුවෙන් සලසා ගන්න එකක් නෙමෙයි සැලසෙන එකක්. බුදුහාරෝ දේශනා කර හරි ලස්සන උදාහරණයක්. සේයතාපි භික්ඛවේ කුක්කුටි කුක්කුටණ්ඩානි අට්ඨවා දසවා ඒකාදසවා සම්මා අදිසයය.